දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරුණාව ගැන ස්තුති කරමින් අපි තවත් අලුත් දවසක දේව වචනය ගැන අධ්‍යයනය කරන්න තමා මේ සූදානම. ඉතින් අද මම ඔබත් සමග කතා කරන්න යන්නේ කිතුණුවන් අනිවාර්යෙන් කළ යුතු දෙයක් ගැන. ඒ තමා ස්තුතිවන්ත වීම ගැන තමා අද අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේක කොච්චර වැදගත්ද? අපි කොහොමද ස්තුතිවන්ත වෙන්නේ? අපි ඇයි ස්තුතිවන්ත වෙන්න ඕනේ? වැනි කාරණා අපි දේව වචනය ඇසුරෙන් අපි බලන්න යනවා. කාගේවත් අදහස්, මගේ අදහස්, කාගේවත් යෝජනා, මනුෂ්‍යයන්ගේ කාරණා නෙවෙයි. අපි කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ කාරණා. උන්වහන්සේගේ වචනේ තියෙන කාරණා, උන්වහන්සේ දේව වචනේ සුද්ධ බයිබලයේ මේ ගැන මොනවද කියලා තියෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. ඉතින් ඒ අනුව මම උත්සාහ කරනවා ඔබට මේ වචනය පැහැදිලි කරලා දෙන්න, ඔබට තේරුම් ගැනීමට පහසු වෙන පිණිස. අපි පළවෙනියටම බලන්න යනවා කොලොස්සි 4 දෙවැනි පදය. කොලොස්සි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ දෙවැනි පදය. ස්තුති දීමෙන් යුක්තව යාඥාවෙහි අවදිව සිට නොකඩවා එහි පැවතියල්ලා. මේකේ මාතෘකාවකුත් දාලා තියෙනවා යාඥා කිරීම හා ඥානවන්තව ක්‍රියා කිරීම ගැන අවවාද කියලා. ඉතින් අපි බලමු මොකද්ද මෙතන කියලා තියෙන්නේ කියලා. ස්තුති දීමෙන් යුක්තව කියන්නේ ස්තුති කරමින්, ප්‍රශංසා කරමින්. ඒක අපේ යාඥාවේ අනිවාර්ය අන්තර්ගතයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෑමක ලුණු කියන දේ අනිවාර්ය ඉන්ග්‍රීඩියන්ට් එකක් වගේ අපේ යාඥාවේ ලුණු මොනවද? ස්තුති දීම. ඒ ස්තුති දීම අපේ යාඥාවේ අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕන. උදාහරණයක් මම යාඥා කරද්දී මම යාඥාව පටන් ගන්නවා බොහෝ වෙලාවට ස්තුති දීමෙන්. ඒ වගේම යාඥාව අවසන් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා. නමුත් ස්තුති දීමෙන් තමයි යාඥාව අවසන් කරන්න මම බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ. මගේ ආත්මයෙන් මේක එන දෙයක්, මගේ හදවතින් එන දෙයක්. ඉතින් ඒක ඉතා වැදගත් වෙනවා. ඒක යාඥාව තුළ ඔබගේ අනිවාර්යෙන් අන්තර්ගත විය යුතු ලුණු තමයි ස්තුති දීම. කෑමක අනිවාර්ය දේ ලුණු වගේ යාඥාවේ ලුණු ස්තුති දීම. මේ ස්තුති දීම ඉතා වැදගත්. ඒ වගේම යාඥාවේ අවදිව සිට. මොකද්ද මේ යාඥාවේ අවදිව සිට කියන්නේ? යාඥා කරන්න කියලා කියන්න පුළුවන්, යාඥාවේ පවතින්න කියන්න පුළුවන්. නමුත් මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා යාඥාවේ නැගිටලා ඉන්නලු. යාඥාවේ අවදිව සිට. උදාහරණයක් මට මතක් වෙනවා කියන්නේ පන්ති කාමරයක වෙන්න පුළුවන් අපිට ඉගෙනීමෙහි අවදිව ඉන්නවා කියලා මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මොකක්ද කියන්නේ? ශිෂ්‍යයා, සිසුවා, එහෙම නැත්නම් සිසුවිය ඉගෙනීමෙහි අවදිව අවධානයෙන් සිටීම තමා මෙතන කියන්නේ. එතකොට ඒ ගුරුවරයා කියන පාඩම අහගෙන ඉන්නවා විතරක් නෙවෙයි, ඒක එයා ඇතුළට ධාරණය කරගන්නවා. Taman තුළට ඒක තේරුම් ගනිමින්, ඒක අවධානයෙන් ඒකට සවන් දෙමින්, ඇහුම්කන් දෙමින්, ඒක තේරුම් ගැනීමට උත්සාහ කරමින්, ඒක තේරුම් ගනිමින්, ඒක Taman තුළට හොඳට ධාරණය කරගන්නවා ඒ කියන පාඩම. උදාහරණයකට මේ කියලා දෙන බයිබල් ස්ටඩි එක, මේ බයිබල් අධ්‍යයනය වගේ නිකං අහගෙන යන්නේ නැතුව ඒක අවධානයෙන් අවදිව සිට ඒක තේරුම් ගැනීම. ඉතින් මේක තමයි මෙතන කියන්නේ ස්තුති දෙමින් යාඥාවෙහි අවදිව ඉන්න. ඒ කියන්නේ යාඥා කරද්දී හරි අවධානයක් දෙන්න දෙවියන් වහන්සේට. ඒ වගේම උන්වහන්සේගේ හඬ අහන්න, උන්වහන්සේ දෙන දර්ශන, රෙවලේෂන්, එළිදරව්වීම්, මඟ පෙන්වීම, මේවා ගැන අවධානයෙන් ඉන්න. මිස් කරගන්න එපා ඒ පොයින්ට්ස්. හොඳට අවධානයෙන් යාඥා කරන්න. ඒක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කරන දේ නොකඩවාහි පවතින. නොකඩවා කියන්නේ පැය 24ම කිසි ඉවක් බවක් නැතුව, කිසිම කෙනෙක්ව ගණන් ගන්න නැතුව, ගෙදර වැඩපලක් කරන්න නැතුව, තමන්ගේ වැඩක් කරගන්න නැතුව එහෙම යාඥා කිරීම නෙවෙයි. නිදාගන්නේ, කන්නේ බොන්නේ කිසි දෙයක් නැතුව ඒක ආත්මාර්ථකාමී යාඥාවක් වෙනවා. එහෙම වුණොත් එහෙම මොකද? තමන්ට ඉස්සලා ආදරය කරලා ඉන්න ඕනේ. දේ වචනේ හැටියට අපි අනිත් අයට ආදරය කරන්න කලින් ඒ වගේම තමන් ප්‍රේම කරලා ඉන්න ඕනේ අනිත් අයටත්. අනිත් අය ගැන හිතන්න ඕනේ. තමන් යාඥා කරනවා වගේම අනිත් මිනිස්යාගේ ඕමනා එපාකම් මොනවාද කියලා. ඉතින් එන්න ඒ යාඥාව නොකඩව පවතිනවා කියන්නේ ඒ වගේ තමයි අපේ යාඥාව වෙනවා කියන්නේ. මුළු සම්පූර්ණ කරන එක නෙවෙයි. නමුත් නොකඩවා කියන අදහස් කරන අපි යාඥාව දවසක් කරනවා, දවසක් නැහැ. එක දවසක් උදේ කරොත් ආයේ
දවස් දෙකකින් කරන්නේ. නැත්තම් ඉරිදා විතරයි කරන්නේ. නැත්තම් එක සතියක් බයිබල් අධ්‍යයනය අහනවා අනිත් සතියේ තමන්ගේ වැඩ. එක සතියක් ඉරිදා දෙවියන් වහන්සේට ඔප්පු කරනවා අනිත් ආයෙ සතියේම තමන්ගේ වැඩ කරගන්නවා. එහෙම නෙවෙයි. දිනපතා නොකඩවා යාඥාවේ පැවතීම, ආත්මයන් වහන්සේත් එක්ක ගනුදෙනු කිරීම, ශුද්ධයා වහන්සේත් එක්ක කතා කරන, දෙවියන් වහන්සේත් කතා කරන එක, නිතරම තමන් විශේෂ පියවරක් විශේෂ දෙයක් කරනවා නම් යාඥාවෙන් ඒක පටන් ගන්න එක, යාඥාවෙන් අවසන් කරන එක, ගෙදරින් එළියට යනවා නම් යාඥා කරන එක, ඒවා අමතක කරන්නේ නැතුව ඒවා හදවතින්ම තමන් තුලින්ම එන්න ඕනේ. ඒක තමයි නොකඩවා යාඥා කිරීම කියන පදේ තේරුම. එතකොට මෙතන මොකද්ද කොලොස්සි 4:2 කියන්නේ? මේ දේවල් කරන්න ඕනේ. හැබැයි නොකඩවා යාඥා කරන්න ඕනේ. අවදිව යාඥා කරන්න ඕනේ. හැබැයි මේ හැම දෙයක්ම ස්තුති දීමෙන් යුක්තව. එතකොට මේ යාඥාවේ ප්‍රධාන අන්තර්ගතය ස්තුති දීම වෙන්න ඕනේ. ස්තුති දීමෙන් තමයි යාඥා කරන්නේ. මන්ද හේතුව ඒ ස්තුති දීම තුල උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. කොහොමද ආශිර්වාද කරන්නේ? උන්වහන්සේ මඟ පෙන්වීම revelations දර්ශන ඔබට දෙන්න යනවා. උන්වහන්සේ කතා කරන පැහැදිලි ඔබට ඒ කතා කරන එක ඇහෙන්න යනවා. මන්ද ඔබ ස්තුති දීමෙන් අවදිව සිට නොකඩවා යාඥා කරන කෙනෙක් නිසා. ඉතින් මම ඔබ උනන්දු කරනවා ස්තුති දීමෙන් නොකඩවා අවදිව අද පටන් යාඥා කරන්න පටන් ගන්න. නිකන් ඔහේ යන යාඥාවක් කරන්න එපා. ඔබේ යාඥාව මේ බයිබල් අධ්‍යයනය වුණත් නිකන් ඔහේ අහන් ඉන්න එකක් කරන්න එපා. අවදිව ස්තුති දීමෙන් මේ දේවල් වලට සහභාගී වෙන්න ඔබ අනිවාර්යෙන් ඔබ නිසකවම ඔබ ස්ථිරවම ඒ තුල ආශිර්වාද ලබන්න යනවා. අපි යනවා ඊළඟ කාරණයට. අපි පළවෙනි කාරණය තමයි කොලොස්සි 4:2 බැලුවේ. දෙවෙනි කාරණය කොලොස්සි 3:15. අපි 4:2 තමයි බැලුවේ. කොලොස්සි පොතේම 3:15. ඒකට වැඩි වෙලා අවශ්‍ය නැහැනේ. ඒකම පොත. ඒක නිසා මම හිතනවා ඔබ පහසුවෙන් මේක මේ වෙනකොට පෙරලගෙන ඇති කියලා. කියවලත් ඉවර ඇති මට ඉස්සෙල්ලා සමහර වෙලාවට. ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවා ගනු ලැබුවහුය. ස්තුතිවන්තවද සිටපල්ලා. දැන් මොකද්ද මෙතන කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ තුල සමාදානය එන්නේ. අපිට ගොඩක් වෙලාවට අපි චර්ච් එක බිල්ඩින් එකක් විදිහට එතන. එහෙම නැත්නම් අපේ රට ලෝකය අපේ අසල්වාසී ඒ මත අපි බැලුවොත් එහෙම සමාදානෙ තියාගන්න ගෙදර පවුල මත අපිට ගොඩක් වෙලාවට මිස් වෙනවා මේ සමාදානය. අපිට නැති වෙලා යන ඉඩ. නමුත් අපි හැම වෙලෙම ફોකස් කරන්න ඕනේ. අපේ කන්සන්ට්‍රේෂන් එක තියෙන්න ඕනේ. අපේ අවධානය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි. ඒ තුල තමයි සමාදානය හැමනේ. ඒක තමයි මෙතන කියන්නේ. සමාදාන නුඹලාගේ සිත්වල. ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩු කෙරේවා. ඒ ක්‍රිස්තුස් වහන්සේව අපි ફોකස් කරොත් අපි අවධානය ක්‍රිස්තුස් වහන්සේට නිතරම දුන්නොත් ඒ තුල ඔබට සමාදානය නැති වෙන්න යන්නේ නැහැ. රටේ ලෝකේ ගමේ නෑදෑයන් අතර පවුලේ පොඩි පොඩි ඒ වාතාවරණය වෙනස් වුණත් පොඩි පොඩි ආගියුමන්ට්ස් ආවත් වෙනස් තීරණ තීන්දුව අපිට අහන්න දකින්න හම්බුණත් ඒ සියල්ලේදී ඔබට සමාදානෙ ඉතුරු වෙලා තියෙනවා. මොන දේ වුණත් වාතාවරණ මොකක් වුණත් මොකද ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම රැඳෙනවා. ඊට පස්සේ පද ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවා ගනු ලැබුවෝය. මේ සමාදානයේ තියාගෙන ඉන්න නුඹලා එක ශරීරය කියන්නේ එක සභාවක් එක පවුලක් වෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව මේ ඇදහිලිවන්තයන් උන්වහන්සේගේ දරුවෝ ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ විදිහට අපිව එක පවුලක් විදිහට එක සභාවක් විදිහට එක ශරීරයක් එක පවුලක් විදිහට ඉන්න තමයි අපිව කැඳවලා තියෙන්නේ. වෙනස් පවුල් ගොඩක් අවයව ගොඩාක් විදිහට තනියෙන් ක්‍රියා කරන්න නෙවෙයි. එක සභාවක් හැදියට ගොඩක් මේ දේ වරද්ද ගන්නවා පටල ගන්නවා තමන්ගේ සභාව තමන්ගේ චර්ච් එක ඒකේ නම ඒකේ යන වැඩපිළිවෙල ඒකේ යන විෂන් එක ප්‍රොමෝට් කිරීමට ලොකු උත්සාහයක් දරනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන ඒක නෙවෙයි මේක මගේ සේවය. කියන්නේ දෙවියන් වහන්සේගේ සේවය. එතකොට අපි දෙවියන් වහන්සේගේ කාරණා ඒ උන්වහන්සේගේ තමයි මේ සභාව. මේක ක්‍රිස්තුස් වහන්සේගේ මේක එක ශරීරයක්. අපි ඒ ශරීරයට ඕන විදිහට තමයි වැඩ කරන්නේ. එක එක අවයවයට අවශ්‍ය විදිහට නෙවෙයි. ඉතින් එහෙම එක ශරීරයක්ව සිටීමට කැඳවා ගන්න තියෙන්නේ කියලා අපිව කියලා තියෙනවා. ඒ වගේම සුත්තිවන්තව ඉන්න කියලා. ඉතින් මේක මේ
ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඇතුලේ අපි අවයවයන් විදිහට මේ සභාව ඇතුලේ එක එක අය එක එක සේවාවන් අපි කරන අපි හැම වෙලේම අපි උනන්දු කරනවා මම ඔබව සේවය කරන කෙනෙක් හෝ නොවෙන්න පුළුවන් ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන් වන්තියක් වෙන්න පුළුවන් ඔබ නිතරම උත්සාහ කරන්න ඕනේ ස්තුතිවන්ත වෙන්න මේ රාජ්‍ය වෙනුවෙන් සේවය කරන ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයව ලෙස ඉන්න අය මේ අවයව මේ ශරීරයේ කොටස් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න එක එක විදිහට උත්සාහ දාන මේ රාජ්‍ය ඉස්සරහට අරන් යන්න යක්ෂයාගේ රාජ්‍ය පරද්දන්න දේව රාජ්‍ය පිහිටවන්න දේව රාජ්‍ය ඉහළට ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ අයට අපි සුතිවන්ත වෙන්න ඕනේ. සුතිවන්ත වීම මෙතන කොහොමද සුතිය? ඒගොල්ලෝ අගය කරන්නේ. ඒතකොට ඒ සුතිවන්ත වෙන ඔබ මේ රාජ්‍ය වෙනින් කරන්නා සේවයට ස්තුති. දැන් බලන්න මේ බයිබල් අධ්‍යයනය වුණත් මම මේක උදාහරණයක් විදිහට ගන්නේ. නමුත් මම මේක කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් අධහැරිමත් වීමට පසුබට වීමට මම කාරණයක් කරගන්නේ නැහැ. නමුත් මම ඔබට මේක සඳහන් කරන්න කැමතියි. අපි මේකට උනත් බොහෝ අය අහනවා. නමුත් කීයෙන් කී දෙනාද ඒකට ෆීඩ්බැක් එකක් දෙන්නේ? ඒක හොඳයි හෝ නරකයි. ඒකේ මේතන වෙනස් වෙන්න ඕනේ. මමත් දෙයක් එකතු කරන්න කැමතියි. නැත්තම් මම ඇහුවා. ඒකෙන් මම ආශිර්වාදයක් ලැබුවා. මම ස්තුතිවන්ත වෙනවා ඔයා කරන සේවයට. මම ස්තුතිවන්ත වෙනවා ඔයා දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ කරන්නා වූ දෙයට කියලා කීයෙන් කී දෙනෙක්ද පෙළඹෙන්නේ උත්සුක වෙන්නේ එහෙම කියන්න. ඉතින් ඒක කිව්වේ නෑ කියලා මගේ වෙනසක් වෙන්නේ නෑ. දෙවියන් වහන්සේගේ වෙනසක් වෙන්නේ නෑ. දේව රාජ්‍යනේ මම කරන දේ දිගටම කරගෙන යනවා. නමුත් ඔබගේ වෙනසක් වෙන්නේ ස්තුතිවන්ත වීම ඔබට වෙනසක් වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේක දකින්න. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක අපි ඉස්සරහට ඒ පදය බලන්න යනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා ස්තුතිවන්ත වීම. ඒ තුළ ඔබ ආශිර්වාද ලබන්න, ඔබ ආශිර්වාද නිදහස් කරගන්න. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ස්තුතිවන්තව ජීවත් වීම. ඒ වගේම ඔබ දැනගන්න ඔබ සේවයක් නොකරත් ඔබ ඇදහිලිවන්තයෙක් විදිහට හිටියත් ඔබගේ ස්තුතිවන්ත වීම දායක වෙන්න යනවා දේව සේවයට. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. මොකද ඒ තුළ මිනිසයා ඒ දෙවියන් වහන්සේගේ මිනිසයා තවත් දිරිගැන් වෙනවා. එයා තවත් උත්සුක වෙනවා, ධෛර්යමත් වෙනවා ඒ තුළ. ඒ ස්තුතිවන්ත වීම තුළ ඔහු තව තවත් ඉදිරියට මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් ස්තුතිවන්ත වීම වැදගත්. මම යාඥා කරද්දී තව දෙයක් මම මතක් කරනවා. මම ස්තුතිවන්ත වෙනවා මගේ නායකයන් උදෙසා. මම ස්තුතිවන්ත දෙවියන් වහන්සේ මට ඒ අය දීපු නිසා. මොකද ඒ අයගෙන් මම ආත්මික රැකවරණය ලබනවා. මගේ පවුල නිසා, මගේ බිරිඳ, ඒ වගේම මගේ සභා පවුල, මේ හැම දෙයක්ම ගැන මම ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. ඒක තමයි ඔබත් කළ යුත්තේ. කොලොස්සි 3:15 තමයි අපි ඒ බැලුවේ. අපි ඊළඟට බලන්න යනවා 1 ලේකම් 16:34 1 ලේකම් 16:34 ස්වාමීන් වහන්සේට ස්තුති කරව. මක් නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. එතකොට දෙවියන් වහන්සේගේ කරුණාව මොනවද මෙතන කියලා තියෙන්නේ? සදාකල් පවතින. ඒ නිසා උන්වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම උන්වහන්සේ යහපත් කියලා තියෙනවා. අපි ගොඩක් ලාට සමහරලාට අපි හිතනවා සමහර කාරණාවල වලදී ජීවිතේ සමහර මිනිස්යන් සමහර දේවල් තුලින් අපිට ආශිර්වාද ගලාගෙන එනකොට මුදල් වෙන්න පුළුවන්, භෞතික දේවල් වෙන්න පුළුවන්, සමහර දේවල් ලැබෙනකොට කරන අනේ මේ මිනිස්සයා කොච්චර හොඳද, මේ මිනිස්සයාගේ කොච්චර යහපත් ගුණාංග තියෙන, හරි ධර්මිෂ්ඨය, හරි හොඳ කෙනෙක්, අනේ මට මෙයා කොච්චර දේවල් කරනවද අපි මතක තියාගන්න ඕනේ නෑ. ඒ මිනිස්සයා තුලින් ඒ මිනිස්සයා ධර්මිෂ්ඨ වෙන්න, මිනිස්සයාගේ යහපත් ක්‍රියා අපි අගය කරන්න ඕනේ. ඒවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒවට අපි ගරු කරන්න ඕනේ. අපි අගය කරන නමුත් මේ දේවල් ගලාගෙන එන්නේ කාගේ යහපත්කම තුලද? කාගේ ඒ අනුග්‍රහය කරුණාව තුල? දෙවියන් වහන්සේගේ. ඒකට අපි දැනගන්න මේ මිනිස්යා තුලින් අපිට යහපත ගලාගෙන එන්න පුළුවන්. නමුත් මේ සියල්ල දෙවියන් වහන්සේගේ යහපත්කම කරන කොටගෙන තමයි මිනිස්යා තුලින් ඔබට ඒ දේ ලැබෙන්නේ. සමහර මිනිස්යා සමහර දේවල් වලට ඔබත් එක්ක එකඟ වෙනකොට, එකට එක යනකොට, නපුරු යක්ෂයා ඒ මිනිස්යන් තුලින් ක්‍රියා කරනකොට සමහර මිනිස්යන් ඊට එරෙහිව ඉදිරිපත් වෙනවා නේ. කියන්නේ ඒක ඔබට උදව්වට. ඒතර අපි හිතනවා මේ මිනිස්සයා නේ අනිත් අය වගේ නෑ,
හොඳයි හරි වෙනස් නේද කියලා. ওই මිනිස්යාගේ වෙනසක් අනිත් අයට වඩා යහපත්කමක් තියෙන පුළුවන්. නමුත් ඒ යහපත්කම එන්නේ මිනිස්යාගෙන්ම උපදවා ගන්න දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේ තමයි ඔබ වෙනුවෙන් ඒ දේ එවන්නේ. මිනිස්යා එකට දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා. ඒ දේ තුල තමයි ඔබ මේ මිනිස්යා තුලින් ඒ දේ ලබන්නේ. ඒක නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. දෙවියන් වහන්සේ යහපත් නිසා. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවතින නිසා. එක ලේකම් 16:34 තමයි අපි බැලුවේ. පරණ ගිවිසුමේ ඒ වගේම අපි නැවතත් අලුත් ගිවිසුමට යන්න යනවා. 1 කොරින්ති 1:4 1 කොරින්ති 1:4 ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන මාගේ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරමි. ඉතින් පාවුලතුමා මෙතන ස්තුති කරනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන මාගේ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරමි. එතකොට පාවුලතුමාට අනුග්‍රහය තිබුණ නැද්ද? කරුණා තිබුණ නැද්ද? තිබුණා. නමුත් ඒකටද පාවුලතුමා මේ ස්තුති කරන්නේ නෑ. පාවුලතුමා ස්තුති කරනවා අන් අය වෙනුවෙන් ඒ අයට දුන්න නායකයන් වෙන්න පුළුවන්, ඇදහිලිවන්තයන් වෙන්න පුළුවන්, සභාවේ අය, නෑදෑයෝ, පවුලේ අය අපිට පුළුවන් අපිටම දුන්න අනුග්‍රහය කරුණාවට ස්තුති කරනවා වගේම ඒ අයට දෙවියන් වහන්සේ නිදහස් කරපු ඒ අනුග්‍රහය කරුණාව නිසා ස්තුති කරන. ඒක තමයි මෙතන පාවුලතුමා කළා තියෙන එක. කොච්චර වැදගත්ද බලන්න, කොච්චර පරාර්ථකාමීද, කොච්චර හදවතක් එතන පිළිබිඹු වෙනවද පාවුලතුමාගේ. ඒ තුලින් අපිට දෙවියන් වහන්සේ දේ වචනේ තුලින් කතා කරනවාද. බොහෝ අය ඒ යාචනා කරන තමන්ට ලැබුණු කරුණා, අනුග්‍රහය, ආශිර්වාද නිසා. නමුත් මෙතන පාවුලතුමා අපිට පේනවා තමන් යාචනා කරනවා ඒ අන් අයට දෙවියන් වහන්සේ දීලා තියෙන කරුණාව අනුග්‍රහය නිසා. ඒතකොට මේකේ රහසක් මම එළිදරව් කරන්නේ. ඒතකොට මොකක්ද එතන වෙන්නේ? මොකද පාවුලතුමා මොකක්ද එතන දැනගෙන හිටපු රහස? ඒ තුල පාවුලතුමාට තව තවත් අනුග්‍රහය දෙවියන් වහන්සේ නිදහස් කරන්න යන බව උන්වහන්සේ දැනන් හිටියා. ඒක ඒ විදිහටම උන්වහන්සේ පාවුලතුමාට නිදහස් කරා. ඒතකොට ඔබටත් ඔබ එසේ කරනවා නම් මම තහවුරු කරනවා ඒක දෙවචනේ හැටියට ඒක නිසකකම ඔබ තියාගන්න. ඔබට දෙවියන් වහන්සේ ඔබේ ආශාව තමන් ඉල්ලුවේ නෑ, ඔබ ඉල්ලුවේ නෑ අනුග්‍රහය කියලා ඒක නැති කරන්න යන්නේ නෑ. ඔබ අන් අය වෙන එහෙම ආශා කරනකොට ඔබට අනුග්‍රහයයි බේම දෙවියන් වහන්සේ නිදහස් කරනවා. කරුණාව නිදහස් කරනවා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ රහස ඔබ අල්ලගන්න. 1 කොරින්ති 1:4 තමයි අපි බැලුවේ. 4 වෙනි කාරණේ විදිහට අපි 5 වෙනි කාරණේ බලන්න යනවා. ඊළඟ පොත නව ගිවිසුමේ 2 කොරින්ති 9:11 2 කොරින්ති 9:11 මෙසේ නුඹලා සියලු ත්‍යාග්‍යවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය. එය අප කරන කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති උපදවන්නේය. මොකද්ද මෙතන කියන්නේ? මෙතන ඊට කලින් පදේ බැලුවොත් දෙවියන් වහන්සේ අපිට අනුග්‍රහය, කරුණාවන්තකම් වැඩිපුර උන්වහන්සේ කරුණා නිදහස් කරනවා කියලා තියෙනවා. ඊට පස්සෙත් පදේ තමයි මේ 11 ෙදි මෙතන කියලා තියෙන්නේ. ඉතින් මේක බලද්දී බලන්න අපි 10 වෙනි පදෙත් බලමු. ඉතින් වපුරන්නාට බීජද කෑමද රොටියද සපයා දෙන්නා වූ තැනන් වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී වැඩි කොට නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කළසේක. එන ඔබට වැඩි වැඩියෙන් දෙන්න දෙවියන් වහන්සේට පුළුවන්, බැරි කමක් නැහැ. ඔබ දෙවියන් වහන්සේට ලං වෙන ඔබ දෙවියන් වහන්සේ තුළ තව තවත් වැඩිපුර නිදහස් කරගන්න යන ආශිර්වාද. ඒ තුළ මෙසේ නුඹලා සියලු ත්‍යාග්‍යවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නේ. එතකොට වැඩි වැඩියෙන්, ඒ කියන්නේ දෙන්නත් තමන්ට උමනා ප්‍රමාණය නෙමෙයි, තමන්ට තව කෙනෙක්ටත් දීලා ආශිර්වාදයක් වෙන්න පුළුවන් ප්‍රමාණයට දෙවියන් වහන්සේ සපයනවා. මොකක් තුලද? දීම තුල. දීම තුල තමයි දෙවියන් වහන්සේ ඔබට සපයන්නේ. මොකක්ද ඒකේ රහස? මොකද දීම දෙවියන් වහන්සේට කරන ස්තුති දීමක්. අපිට ස්තුති දෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි දීම තුලින්. ඒ කියන්නේ අන්‍යයන්ට දීම, දිලිඳුන්ට දීම, සභාවට දීම, සභාවේ නායකයන්ට දීම, ඔබගේ නායකයාට දීම, සභා පවුලට දීම, මේ හැම දෙයක්ම දීම තුලින් ඔබ කරන්නේ දෙවියන් වහන්සේට ගෞරවයක්,
සුතිදීමක් ප්‍රශංසාවක් එක නමස්කාරය. නමස්කාරය තවත් ඉහළ ගුණාංගයක් දීම. ඉතින් ඒක දෙවියන් වහන්සේට දෙන දෙයක් විදිහට දෙවියන් වහන්සේ පිළිගන්නවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට දීම යනු දෙවියන් වහන්සේට ස්තුති දීමක්. ස්තුති දීමේ තව ආකාරයක් තමයි දීම. ඒක තමයි 5 වෙනි කරුණ. අපි යනවා දැන් 6 වෙනි කරුණට 1 තිමෝති 4:4-5 දෙවියන් වහන්සේ මැවූ සියල්ල යහපත්ය. ස්තුති දීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයි දෙයක්වත් එපා කරන්නට යුතු නැත. මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනයෙන්ද යාඥාවෙන්ද පිරිසිදු කරන ලබන්නේය. හරි, ටිකක් ගැඹුරු පදයක්. ගොඩාක් මේ සම්බන්ධයෙන් තර්ක විතර්ක යන මාතෘකාවක් මේක. මේ දෙවියන් වහන්සේ මාපු දේවල් මේක කණ්ඩ පුළුවන් මේක බැරිද කියලා. ඉතින් ඔතෙන්දී මම ඉන්න මතය කියලා අපිට එක එක අය ගොඩාක් මම ඉන්න මතය මේ මම ඉන්න මතය කියලා මත දරනවා. නමුත් සුද්ධ බයිබලයේ දේ වචනය ගැන පැහැදිලි මතයක් දෙවියන් වහන්සේ දරලා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒක තමයි සත්‍යතාවය. එක එක අය කියන මත නෙමෙයි. දෙවියන් වහන්සේ කියලා තියෙනවා මේක තව මේ 4 වෙනි පරිච්ඡේදයේම කියවොත් තවත් ඔබට මේක වඩාත් පැහැදිලි වෙනවා නොඅනුමානයි. ඒක නිසා කියවන්න මේ මම කියන පද මම නැවතත් දිරිගන්න ඔබ ඒ පදම විතරක් නෙමෙයි ඊට උඩ යට තව කියවන්නේ. ඒක තව දේවල් මේ මට දෙවියන් වහන්සේ එළිදරව් කරාට වඩා දේවල් මට විශ්වාසයි. ඔබට දෙවියන් වහන්සේ එළිදරව් කරන්න යන ඔබගේ උනන්දුව ඔබගේ ආසාව පිපාසය මත. ඉතින් මටත් එහෙම ඔබ දැනගන්න දේවල් මට දැනුවත් කරන්න මට කියන්න මම බොහොම ආසයි ඔබගේ ඒ ෆීඩ්බැක් එකට. මට එහෙම දේවල් තියෙනවනේ මට දැනුම් දෙන්න මම ආරි ආසයි දැනගන්න. ඉතින් මෙතන කියලා තියෙනවා දෙවියන් වහන්සේ මැවූ සියල්ල යහපත් ස්තුති දීමෙන් යුක්තව පිළිගන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මවලා තියෙන දේවල් අපිට එක එක මනුෂ්‍යයන්ට කියන්න බෑ මේක හොඳ නෑ මේක හොඳ නෑ අරක හොඳයි මේකෑම හොඳ නෑ ඒක දෙවියන් වහන්සේට අකැපයි ඒ වගේ කියන්න බෑ කියලා මෙතන කියනවා. ඒක අපි ස්තුති හැබැයි අපිට දෙයක් කරන්න අපි ස්තුති දීමෙන් තමයි ඒවා පිළිගන්න ඕනේ. අපි ඒ වගේම පිරිසිදු වෙන්නේ ඒක අපිරිසිදු දෙයක් අපවිත්‍ර දෙයක්. ඒකේ තියෙනවා නම් පිරිසිදු වෙන්නේ කොහොමද? අපි ඒක සබංගාලා හොදන එකෙන් අපි ඒක ගන්න තැන අනුව ඒක හදන පුද්ගලයා අනුව නෙවෙයි. ඒ වගේ තියෙන්න පුළුවන් වස විස නරක දේවල්. නමුත් අපි යාඥාවෙන් ඇදහිල්ලෙන් ඒක සුතිවන්ත වීමෙන් අපි ඒක ගන්නවා නම් අපි ඒක පාවිච්චි කරන එතන ඔබට අයහපතක් වෙන්න යන්නේ නැහැ නේ. ඉතින් මාගෙත් මම උදාහරණයක් ගත්තොත් මම ඉස්සර එහෙම කරේ නැහැ. නමුත් දැන් මම සාකෙන්යා අපි දෙන්නම මොනා කෑවත් අපි දෙවියන් වහන්සේට ස්තුති දෙමින් ඒක යාඥාවෙන් උන්වහන්සේගේ වචනෙන් උන්වහන්සේගේ ලේන් පවිත්‍ර කරලා ස්තුති දීලා තමයි අපි ඒක කන්නේ. අපි ඒක පාවිච්චි කරන්නේ. ඒක මම කැමති ඔබවත් උනන්දු කරන්න ඔබ මොනවා කෑවත් බෙව්වත් ස්තුති දෙන්න. ඒක දෙවියන් වහන්සේගේ වචනෙන් ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ ශුද්ධ ලේ වලින් යාඥාවෙන් පවිත්‍ර කරලා ආහාරයට ගන්න ඔබට කිසි ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හරි අපි යනවා දැන් 7 වෙනි කාරණයට 1 තෙසලෝනික 5:18 සියල්ලේදී ස්තුති කරපල්ලා. මක් නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ මං මතක ඇති ඔබට මම මුලින් කිව්වා මේ අධ්‍යයනය කරගෙන එද්දී දෙවියන් වහන්සේ කැමැත්ත අපි ස්තුතිවන්ත වීම අපි දොස් කීම නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ස්තුතිවන්ත වීම කියලා මම ඔබට මුලින් කිව්වා. උදාහරණයක් මට කියන්න පුළුවන් දැන් අපිට කවුරු හරි දෙනවා අපි කියමු මොන හරි පළතුරකින් ඒ පළතුරේම 10ක් ගෙඩි දෙනවා කිව්වම අපි කියමු අඹ ගෙඩි කියලා. මේ 10 හරි ප්‍රේමේ හදවතකින් ආසාවෙන් අනේ මේ දෙවියන් වහන්සේගේ මිනිස්යානේ. එහෙම නැත්නම් අපි කියමු අපි කාට නැත්නම් මම කාට හරි දෙනවා. එතකොට ඒකේ එකක් නැත්නම් දෙකක් අපි කියමු. ඒක කණ්ඩ බැරි තත්ත්වයට ඇවිල්ලා ඒක හැබැයි මම දන්නේ නැහැ. ඒක මොන හරි දෙකක් තැලිලා එක්කෝ පණුවෙක් ඇවිල්ලා මොන හරි දෙයක් එක වෙලා. නමුත් 8ක් තියෙනවා හොඳට. මම දෙන්නෙත් හොඳ යහපත් ආකල්පයකින්
යහපත් දෙයක් කරන්න, දෙවියන් වහන්සේ මහිමයටපත් කරන්න, ඒ වගේම ප්‍රේමයෙන් තමයි දෙන්නේ. නමුත් එතකොට අපි ඒකේ කියන්නේ මේක හරි නැති එක ගැන ගොඩක් ලාට අද ලෝකෙ වෙන්නේ ඒක තමයි. අර හරි නැති එක උලුප්පලා. ඒක හයිලයිට් කරලා අපි කියනවා මේක නරක වෙලා, ඒක හරි නෑ අනේ, කණ්ඩ බෑ, ඒක හරි නෑ, අයියෝ කොහෙන්ද ගත්තේ, අපරාධනේ, පාඩුවක්. ඔන්න ඔය වගේ තමයි ලෝකේ මිනිස්සයා කියන්නේ. නෑ අපි ඊට වඩා මොනවද කරන්නේ? අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ ලැබිච්ච දෙයට, අපිට හම්බුන දෙයට දෙවියන් වහන්සේ ස්තුති කළා. අනේ දෙවියන් වහන්සේ තුලම තමයි මට මේ දේ හම්බුනේ. දෙවියන් වහන්සේම තමයි මට මේ මිනිස්සයා තුලින් මේක දුන්නේ. කියලා වෙලා අපි ලැබුණ දෙයට අපි ස්තුතිදාන්ත දෙයකින් මම කිව්වට ඒක අඩුවෙන් වැඩි කොටසක් තියාගෙන කියන උදාහරණයට අපි 9ම සවුත් වෙලා එකක් අපිට හම්බුණත් අපි මොනවාද කරන්නේ? ස්තුතිවන්ත තමයි වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි ස්තුතිවන්ත වෙන මොකද දොස් කීම. ඒකේ අනිත් පැත්ත. එතකොට මේ පදේ හැටියට දෙවියන් වහන්සේගේ කැමැත්තද? නැහැ, කිසිසේත් දොස් කීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. දොස් කීම තුල ඊට පස්සේ එතන යක්ෂයා ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාද අහිමි කරගන්න යනවා. මොකද ස්තුතිවන්ත වීම තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. පැහැදිලිවම මෙතන කියලා තියෙනවා සියල්ලේදී, සමහර අවස්ථාවලදී ඔබට දෙයක් ලැබුණ විට ඔබට ලැබුණ දේ යහපත් විට කියලා නෑ. සියල්ලේදී, සියලුම අවස්ථාවලදී ස්තුති දෙන්න. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ කියලා පැහැදිලිවම 1 තෙසලෝනික 5:18 පදේ කියලා තියෙනවා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ කැමැත්ත ස්තුති දීම, දෙවියන් වහන්සේගේ අකමැත්ත දොස් කීම. ඒක නොකර ඉන්න වගේ බලා ගන්න. 7 වෙනි කරුණ අපි බැලුවේ. අපි යනවා පිලිප්පි 4:6. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. ඉතින් මෙතන මම ටිකක් ගැඹුරු වෙනස් පැත්තකට ඔබ අරන් යන්න යනවා. මේ මොකද මෙතන කියලා තියෙනවානේ මේ නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කනලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේ දන්වන්න. ඒ කියන්නේ කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. සියල්ලෙහිම ස්තුති දෙන්න යාඥා කරන කනලව් කරන දෙවියන් වහන්සේගේ. ඒකෙන් මම ඔබට මේ පදේ පැහැදිලි කරලා දෙන්න යනවා. අපි ගොඩක් වෙලාවට හසු වෙනවා මේ ලෝකේ තුරුම්පු, ලෝකේ උඩර වැටි, ලෝකේ කතාබහ, ලෝකේ දොස් තැබීම්, ලෝකේ උපාදූප වලට අපි එකතු වෙනවා. ඒ කියන්නේ රටේ ලෝකේ ජනාධිපති ගැන එක එක අය මත. මට මතකයි ඊයේත් මේ ටවුන් එකට ගිය වෙලාවේ කෙනෙක් මාව කතා බහකට ගන්න ගියා මේ කොහොමද රජය කියලා වෙලා. එතකොට මමත් රජයට දොස් කියලා ජනාධිපතිතුමාට නෑ අපිට එහෙම වෙන්න බෑ. අපි ස්තුතිවන්ත වෙන අපිට දීලා තියෙන අපිට තියෙන රජය. දැන් අපි එහෙම ගත්තොත් මට හරියට රට මතක නෑ. මම නිවැරදි නම් මං හිතන්නේ සමහරට සිම්බාබ්වේ වෙන්න ඕනේ. කියන්නේ විල්බැරෝ වලින් සමහර මිනිස්සු සල්ලි එච්චර ගොඩක් ඕනේ පාන් ගෙඩියක් ගන්න. ඉතින් ඒ වගේ තත්ත්ව තියෙද්දි ඔව් අඩුපාඩු ඇති. නමුත් අපි අපේ වාතාවරණ අපි ස්තුතිවන්ත වෙන අපේ වාතාවරණය අපි දැනට හුස්ම අරගෙන මේ පොළවේ ලංකාවේ පය ගහලා ජීවත් වෙන ලංකාවේ ඉපදුන එක ඒ වගේම අපිව ඔබ ඇදහිලිවන්තයක් කළා තියෙනවා නම් ඒ දේ ගැන ගැලවීම ගැන ඔබ ඉන්නව වාතාවරණ ඔබේ පවුල ගැන රජය ගැන ජනාධිපතිතුමා ගැන නායකයෝ ගැන සභාව ගැන මේ සියල්ල ගැන ඔබ උන්වහන්සේ ගැන ස්තුති වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කරලා තියෙන කාරණා ඔබට ජීවිතේ දීලා තියෙන දේවල් ගැන ඔබ ස්තුති වෙන්න ඕනේ. ඒ වගේම නොදීපු දේවල් ගැන ස්තුති වෙන්න. මොකද මේ නොදීපු දේවල් පව උන්වහන්සේ දීලා නැත්තේ සමහර වෙලාවට යහපත අපි දන්නවා. ඒක අපි දැනගන්න ඕනේ. ඉතින් මං කියමින් හිටියේ අපි දැන් මම එතෙන්දී යත් එක කතා බහට එකතු වෙන්නේ නැහැ. මම දැන් අපි ගොඩක් ලාට අපි වරද්දගෙන තියෙන දැක්කනේ කොහොමද අපරාධේ ඡන්දේ දීලා අපි කරගත්ත දෙයක් ගා ඊට පස්සේ ඒකෙන් මේක තව කෙනෙක් අහන් ඉන්නවා යත් එකතු වෙනවා යාගේ කනට ඒක යනවා. එතකොට අපි මේ කරන්නේ මොකක්ද? දොස් තැබීමක්. අපි කියන්නේ විනිශ්චය කිරීමක්. ඒක වැරදි. ඒක වචනයට විරුද්ධයි. අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ දේවල් වලට එකතු නොවෙන්න. මේ වගේ දොස් තැබීම්, මේ වගේ ඕපාදූප කාරණා රටේ ලෝකේ නිවුස් අහපු ගමන් අපි සමහරට අපිත් පෙළඹෙනවා නිවුස් වල දෙයක් අහගෙන ඒකත් එක්ක සම්මාදම් වෙන්න. අපි සමහරට ගෙදරකට අපි නෑදෑ ගෙදරට ගියාම වෙන්න පුළුවන් අවස්ථාව මොනවා වුණත් අපි අන්‍ය ආගමික අන්‍ය ජාතික තැනකට ගියා වෙන්න පුළුවන් වෙන රටක. එහෙම නැත්නම් වෙන ආගමේ අය
උන්වහන්සේ වඳුනන්නේ නැති අය. මේ තැන්වලදී ඒ අය දොස් තැබීමේ කාරණා රට ලෝකය පවුල ජනාධිපති රජය මේ වගේ දේවල් ගැන කියද්දි ඔබ ඒකට එකතු වෙන්න එපා. ඒකෙන් ඔබේ ආත්මය ඔබ නැති කරගන්න, ඔබේ සමාදානය නැති කරගන්න, ඔබ එතකොට කරන්න ඔබත් ඒ දොස් තැවීමට එකතු වෙන. ඒක නිසා ඔබ ඒකට එකතු වෙන්න එපා. පරිස්සම් වෙන්න. ඒ රටේ සමාජයේ වාතාවරණයේ මතය, ඒ රටේ මතයත් එක්ක ඔබ එකතු වෙන්න කියලා අවශ්‍ය නැහැ. මගේ ඉස්සර මට තිබුණ පොඩි ඒ කියන්නේ මම හිතනවා අනේ මම මෙයත් එක්ක එකතු වුනේ නැත්තම් මට ලැජ්ජාවක් සමහරට මාව ගණන් ගන්න නැති වෙයිද, හරි නෑනේ නේ කියලා එකතු වෙනවා නෑ. ඔබ එහෙම වෙන්න ඔබ දෙවියන් වහන්සේ තුල නිර්භීතව ඔබ ඒගොල්ලොන්ගේ මතයත් එක්ක එකතු වෙන්න ඕනේ නෑ. මොකද ඔබේ මතය ඔබ සුතිවන්ත වීම. මොකද ඔබ දෙවියන් වහන්සේ තුර නිරෝගී වෙන්න ඔබට සුවය තියෙනවා, ඔබට ගැලවීම තියෙනවා, මිදීම හම්බෙලා තියෙනවා, සමාව හම්බෙලා තියෙනවා. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා තියෙනවා. එතකොට ඔබ ඒ ඇත් එක්ක ඒ මතයට එකතු වෙලා ඉන්න එක වැරදි. ඔබ ඒවා නොසලකා, ඒ රටේ වාතාවරණ, ලෝකේ වාතාවරණ නොසලකා අප නිරන්තරයෙන් දෙවියන් වහන්සේට ස්තුති දෙන්න ඕනේ. ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒක තමයි මෙතන මේ කියන්නේ. ඒක තමයි ඔබ ගැඹුරෙන් පැහැදිලි කරේ. මේ දේවල් අල්ලගන්න එක ගොඩක් වැදගත් නිසා. මටත් මේ දේවල් අල්ලගන්න අමාරු වුණා. නමුත් මේක පසු කාලේම අල්ලගත්තට පස්සේ මම බොහෝ උන්වහන්සේ තුල සමාදානය ලැබුවා. ඒ වගේම මේ වචනේ ප්‍රකාරයටම දෙවියන් වහන්සේගේ මම අත්දකිනවා විශේෂ අනුග්‍රහයක් සහ විශේෂ කරුණාවක් මෙසේ මම සුතිවන්ත වීම තුල. එතන ඊළඟට කියලා තියෙනවා මේ සියල්ලේදීම සුති දීම සමග යාඥාවෙන් කනලාවෙන් උඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට. ඔව්. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ කතා බහට, ඒ චෝදනාවට දොස් නැවීමට, ඒ දෙයට එකතු වෙන්නේ නැතුව ඔබ පාඩේ ඔබේ ගමන යන ගමන්, ඔබ සුතිවන්ත වෙන ගමන්, ඔබ යාඥාවෙන් ඔබ කන්නලව් කරන්න දෙවියන් වහන්සේට ඔබේ අවශ්‍යතාව ඔබ දන්වන්න කියලා තමයි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. ඉතින් අද ඔබ ඒ දේ කරන්න මම ඔබට උනන්දු කරනවා. පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ තමයි අපි බැලුවේ. අපි ඊළඟට බලන්න යනවා ගීතාවලිය 50:14. පාරණ ගිවිසුමේ තියෙන මම ඔබට ටිකක් වෙලාව දෙනවා පෙරලා ගන්න. මොකද දෙවදරුවන් දෙවියන් වහන්සේගේ දරුවෝ ක්‍රිස්තියානා වගේම මම දන්න පරිදි බෞද්ධ බයිබලය ඉගෙන ගන්න, සුද්ධ බයිබලය අධ්‍යයනය කරන, ඒ වගේම හින්දු වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේවත් කිසිම ආගමක් දෙවි කෙනෙක් විශ්වාස නොකරන බොහෝ අයත් මේ පාඩම් සමග සම්බන්ධ වෙන නිසා පාරණ ගිවිසුමේ තමයි ගීතාවලිය පොත තියෙන්නේ. හිතෝපදේශ පොතට කලින් 50 අපි 136 ඊළඟට බලන්න යනවා. දැන් අපි ගීතාවලිය 50:14 බලනවා. ගීතාවලිය 50:14 මම හිතනවා දැන් ඔබ පෙරලගෙන ඇති කියලා. මෙතෙන් දිවසලිවන්තකම ඕන වෙනවා කිතුණු අයට, දේව දරුවන්ට. මොකද මම ටිකක් වැඩිපුර කාලේ ගන්නවා. ඉතින් අපි ප්‍රේමයෙන් යුක්තව මේ දෙක කරන්න ඕනේ. මම හිතනවා ඔබ hinaවේ හොඳ ප්‍රීතියෙන් මේ වෙලාව ඉන්නවා ඇති කියලා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේ යහපත්. හරි. 50:14 දෙවියන් වහන්සේට ස්තුති යාගය පුදව මහොත්තම යානන්ට තාගේ බාර ඉෂ්ට කරව කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දි මම කැමති තව මේක තේරුම් ගන්න පහසු වන පිරිස පරණ ගිවිසුමේම සාමුවෙල් පොතට පොඩ්ඩක් යන්න. එක සාමුවෙල් 1:11 හන්නා කියන කාන්තා ස්ත්‍රිය යාගේ යාඥාවෙන් කොටසක් අඩංගු කරලා තියෙනවා. ඈ බාරයක් වෙමින් සේනාවල ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකාරියගේ දුක සැබවින් බලා මා සිහි කර ඔබගේ මෙහෙකාරි මතක නැති නොකර ඔබගේ මෙහෙකාරියට පිරිමි දරුවෙක් දෙනසේක් නම් ඔහුගේ ජීවිතය සෑමදාටම ඔහු ස්වාමින් වහන්සේට දෙන්නෙමි. බලන්න හන්න එයාට දරුවෝ නැති වීම ගැන යා දෙවියන් වහන්සේට කියලා අර අපි කියපු පදවල තියෙන දේ නේ. සුතිවන්ත වෙමින් එයා යාඥාවෙන් කන්නලව කරන හරියට හරි අලුත් ගිවිසුමේ තියෙන එක. පරණ ගිවිසුමේ බලන්නකො ඒක තියෙනවානේ. ඒක තමයි කරන්න කියන්නේ. අලුත් ගිවිසුමෙත් වෙනස් කළා නෑ. ඒක හන්න කරා. ඉතින් මොකද්ද ඒ වගේම කියන්නේ බාරෙකුත් ඇය වෙනවා. ඒ වෙන්නේ බාරය ස්වාමිනී මට දරුවෙක් දෙන්න මං ඒ ඔබ වහන්සේ දෙන දරුවා ඔබ වහන්සේට මං බාර කරනවා කියලා වෙලා අහන්න කියනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. හැබැයි අපි කතෝලිකයන් බොහෝ වෙලාවට සමහර කිතුණුවන් පවා ලෝකයේ අය මොනවද කරන්නේ බාර කියලා
පඬුරක් ගැට ගන්නවා. කාසියක් මම මෙදාට මේ කාසිය ගලවනවා. මම මේ දවසට මේ කාසිය ආය අරන් යනවා. ආයෙ තව කාසියක් බඳිනවා. ඕවා නේද අපේ බාර. ගොඩක් වෙලාවට. ඔය වගේ තමයි මම ආයෙමත් දවස් 7ක් පල්ලි එනවා. මම ආයෙ මාසයක් මම මේ දේ කරනවා. කියලා ඔන්න ඔය වගේ සමහර අය බාර නැහැ. මෙතන මේ කියලා තියෙන දෙවියන් වහන්සේට බාර වෙනවා අන්න ඒව තමයි අපි හදවතින්ම වෙන අපේ ජීවිත පූජා වීම. මේක තමයි ඒ මෙතන කතා කරන බාරය මේ මහෞත්මයන්ට තාගේ බාර ඉෂ්ටව කරව කියලා තියෙන්නේ. ඉතින් තව උදාහරණයක් ගන්න පුළුවන්. ඒ ජීවිත පූජාවට මම උදාහරණයක් ගත්තා. ඒ වගේම තව උදාහරණයක් මට ගන්න පුළුවන්. මට ලැබිය යුතු මුදල් වගේක් මට නොලැබී තිබුණා. දැන් මාස 6ක් තිස්සේ වගේ. නමුත් මම යාචනා කරා සුතිවන්ත වෙමින් කන්ලා කරේ මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලමින් මම උන්වහන්සේට බාරයක් වුණා. ස්වාමිනී මම ඔබ වහන්සේට මට මේ මෙච්චර කාල මේ මාස 6ක් විතර මේක මට ලැබිය යුතු දේ මට නොලැබුණු නිසා මේ අය මේගොල්ලෝ මගාරමින් වංචා කරමින් සිටින නිසා හිතලම මගාර නිසා ස්වාමිනී මට මේක ඔබ වහන්සේ ලබලා දෙන්න කටයුතු කරන්න මම ඔබට මේකෙන් 10න් කොටසන්නේ 10න් දෙකොටසක් 10ක් නෙවෙයි 20ක් මම ඔබ වහන්සේට ඔප්පු කරන ඔබ වහන්සේ වෙන මම දන්නවා මොකද ඔබ වහන්සේ කරොත් මිසයි කිව්වොත් ඔබ වහන්සේ හදවතට කතා කරොත් ඔබ වහන්සේ මැදිහත් වුණොත් ක්‍රියා කරොත් විතරයි මට මේක ලැබෙන්න යන්නේ කියන දේ මම දන්නවා මොකද මේ සියල්ල එන්නේ ඔබ වහන්සේන් කියලා. ඒක නිසා මම ඔබ වහන්සේට කැමති මම දෙනවා අනිවාර්යෙන් 10න් කොටසන්නේ 10න් කොටස් දෙකක් කියලා වෙලා. ඉතින් ඒ වගේම දෙවනා සුති වේවා මට ඒක හම්බුණා. මම ඒ වගේම උන්වහන්සේට ඒ බාරය ඔප්පු කරා. කොහොමද? බාරය ඉෂ්ට කරේ 10න් කොටසනේ 10න් දෙකොටසක්ම මම උන්වහන්සේට අයින් කළා. ඉතින් අපි ඒකට තව පදයක් බලන්න 51 ඒ ළඟම එහා පැත්තේ පිටුවේ 17 තියෙනවා මේ පඬුරු මේ උන්වහන්සේ කැමති පූජා මොනවද කියලා මේ සුතිවන්ත වෙමින් සුතියාගේ පුදව කියනවානේ මේ පදේ 14 වෙනි පදේ. දැන් බාර ගැන මම කිව්වා මේ සුතියාගේ මොනවද? 51 17 කියනවා දෙවියන් වහන්සේට ගීතාවලිය දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බිඳුනා වූ සිතක්ය. දෙවියන් වහන්සේ බිඳුනා වූ තැළුණා වූ සිතක් ඔබ සුළු කොට නොසිතනසේක. මේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ සුතිවන්ත වීමේ යාගයක්. ඒ කියන්නේ විදිහට අපි කරන අපේ තැළුණා වූ බිඳුනා අපේ හෘදයාංගම සුතිය පූජාව යතුලාන්තයෙන් මෙන සුතිය කෘතඥතාවය. අන්න ඒක තමයි මේ ස්තුති යාගය කියන්නේ අපේ ස්තුති පූර්වක වීම. ඒ කියන්නේ ස්තුතියෙන් පූර්ණ වීම. ආත්මයන් වහන්සේ තුල ජීවත් වීම කියන්නේ ආත්මයෙන් පූර්ණ වීම. ඒ වගේම මෙතන ස්තුති පූර්වක වීම කියන්නේ ස්තුතියෙන් පූර්ව වීම. ඒ කියන්නේ සම්පූර්ණ වෙනවා අපේ හදවත මුළු හදවතින්ම දෙවියන් වහන්සේ ස්තුති කරනවා. ස්තුතිය දක්වන එකට පඬුරකින් වෙන්න පුළුවන්, ජීවිත පූජාවකින් වෙන්න පුළුවන්. ඒ වැනි දේවලින්. ඉතින් මෙච්චර කාල ඔබ බාරවලට ලණු ගැට ගහලා ලණු ගැටේ ලියුවා නම් ඒ වගේ දේවල් කරන ඒක නෙවෙයි කරන්න අපි දෙවියන් වහන්සේ ජීවිත පූජා වෙන එක සුති කෘතඥතාවයේ සුතිය පාල කිරීම අපේ ජීවිතයෙන් අපි කිරීම තමයි. ඒ වගේම දෙයක් දෙනවා නම් අපි දෙන්න ඕනේ මේ බිල්ඩිමට ඒ පණ නැති ගඳ සුවඳ එන්නේ නැති පිළිමෙට නෙවෙයි අපි දෙවියන් වහන්සේට තමයි අපේ පඬුර ඔප්පු කරන්න ඕනේ පූජා කරන්න ඕනේ. ඒක ඔබ සිතින් නියම කරගත් හැටියට ඔබ කරන්න මම මුලින් ඔබට සඳහන් කරා දීම පවා සුති දීමේ තවත් ආකාරයක්. දීම සුති දීමේ තවත් විදියක්. දීම තුල අපිට දෙවියන් වහන්සේ සුති කරන්න පුළුවන් කියලා. ඒතකොට මෙතන කියන දේ මම හිතනවා ඔබට අදහස පැහැදිලි වෙන්න ඇති කියලා. ගීතාවලිය 50:14 දෙවියන් වහන්සේ සුතියාගේ පුදව මහෝත්තමයාණන් තාගේ බාර ඉෂ්ට කරව. මුළු හදවතින්ම තමන් යටත් වෙලා තමන් පව්කාරයෙක් කියලා පිළි අරගෙන තමන් උන්වහන්සේට කැප වෙලා පූජා වෙලා උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය ගත කිරීම ජීවිත පූජා වීම ඒසේම සුතිපූර්වක වීම. අපි අවසානයේ බලන්න නම් මම කිව්වා ගීතාවලිය 136ක ස්වාමීන්ට ස්තුති කරව. මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය. ඔබට මතක ඇති අපි මෙවැනිම පදයක් අපි බැලුවා 1 ලේකම් 16:34. ඉතින් මම කැමති අද
බයිබල් අධ්‍යයනයද බයිබල් ස්ටඩි එක අවසන් කරද්දී මෙවැනි මාවනර්ග පදයකින් අපි අවසන් කරන්න ගීතාවල 136ක මාතෘකාව තියෙන සදාකාල කරුණාවෙන් යුත් ස්වාමින් වහන්සේ වර්ණනා කිරීම. උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම. ස්වාමීන්ට ස්තුති කරවමක් නිසා උන්වහන්සේ යහපත්, උන්වහන්සේ කරුණාව සදාකාල පවතින නිසා දෙවියන් වහන්සේගේ යහපත්කම නිසා කරුණාවන්තකම නිසා අපි ස්තුති කරමු. අපි ස්තුති කරලා යාඥාවකින් අපි අවසන් කරමු. ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේ අපිට මේ උගන්වපු පද ඒ දේව වචනය නිසා මේ සියලු පද නිසා ස්තුතියි දෙවියන් වහන්සේ කරුණාව නිසා ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේ යහපත් නිසා ඔබ වහන්සේ ස්තුති වේවා. ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රශංසා වේවා. වහන්සේ රජුන්ගේ රජු ස්වාමින්ගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේට ස්තුති වේවා. ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන් ඔබ වහන්සේ යේසුස් වහන්සේ නිසා ස්තුති කරනවා. Oh, Suti Veva, Prasansa, Gaura, Hallelujah. Thank you, Jesus. Glory to God. අද දවසේ වචනය තුලින් අපට ආශිර්වාද කරපු නිසා ස්තුති. ස්වාමිනී මට ඉදිරියේදී මම හිටියටත් වඩා තව ස්තුතිවන්ත වෙන්න, ස්තුතිවන්ත වීම තුල ආශිර්වාද නිදහස් කරගන්න, ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න, ඒ වගේම මඟ පෙන්වීම ලබා ගන්න, ඔබ වහන්සේගේ හඬ අහන්න, ඒ සියල්ලට මට මඟ පෙන්වන්න මට කරුණා අනුග්‍රහ නිදහස් කරන්න, තවත් මගේ හදවත මුරුදු කරන්න, ස්තුතිවන්ත වෙන්න. ස්වාමිනී මම කලින් ස්තුතිවන්ත නොවුන නිසා මට සමා වෙන්න, මගේ ස්තුතිවන්ත වීමේ මදිකම නිසා මට සමා වෙන්න. ඔබ වහන්සේ කල්වාරි කුරුසෙ මට ලබා දුන්නා. ඒ කුරුස පූජා තුලේ සමාව පව්කම මම මේ වෙලාව අත්පත් කරගන්නවා. ස්වාමිනී ඉදිරියේදී මට සියල්ලෙහිදී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. යාශ්‍යා නොකඩව පැවතෙමි. ඔබ වහන්සේ නිසා ඒ සේවය කරන අයට පවා ඔබ වහන්සේගේ මිනිස්යන්ට ස්තුතිවන්ත වෙමින් දිරිගන්වමින් සභා පවුලක් ලෙස එකට ඉදිමිනේ අවයවයන් විදිහට එකතු වෙමින් ඔවුන්ට ඔවුන්ගේ සේවය නිසා ස්තුතිවන්ත වෙමින් දිරිගන්වමින් සිටින්න මට උදව් උපකාර කළ මැනව. ස්වාමිනී ස්තුතිවන්තකමේ ආශිර්වාදය නිදහස් කරගන්න මට වචනය තුලින් අද කතා කරමින් ඔබ වහන්සේ ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ස්තුති වේවා, ප්‍රශංසා වේවා දෙවි පියාණනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට යේසු පිහිටයි.